හරි ළමයි. හරි අපි ලෝහක බන්ධන ගැන කිව්වේ. හරි. පොඩ්ඩක් මම කියන එක ලියන්න. ලෝහ පරමාණු වල සංයුජතා ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට ලිහිල්ව බැඳී ඇත. න්‍යෂ්ටියට ලිහිල්ව බැඳී ඇත. මෙම නිසා ලෝහවල සංයුජතා ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියේ ආකර්ෂණයෙන් මුදා හැර ලෝහ කැටයන අතර අවකාශයේ සචලනය වෙමින් පවතී. ලෝහ කැටයන අතර අවකාශයේ සචලනය වෙමින් පවතී. මෙම සචල ඉලෙක්ට්‍රෝන වලට සචලතා ඉලෙක්ට්‍රෝන ජලාශය ලෙස හඳුන්වයි. සචලතා ඉලෙක්ට්‍රෝන ජලාශය ලෙස හඳුන්වයි. මේ අනුව ලෝහයක ලෝහ කැටයන පවතින්නේ සචලතා ඉලෙක්ට්‍රෝන ජලාශයේ ගිලුණු ලෝහ කැටයන ආකාරයෙනි. එහිදී ලෝහ කැටයන හා සචලතා ඉලෙක්ට්‍රෝන ජලාශය අතර පවතින විද්‍යුත් ආකර්ෂණය ලෝහක බන්ධනයක් ලෙස හඳුන්වයි. හරි, ලෝහක බන්ධනයක් ලෙස හඳුන්වයි. මෙම සමස්ත ආකෘතිය ලෝහක බන්ධන ආකෘතිය ලෙස හඳුන්වයි.
මෙම සමස්ත ආකෘතිය ලෝහක බන්ධන ආකෘතිය ලෙස හඳුන්වයි. හරි අපි මේක පොඩ්ඩක් අඳිනවා. මේක අඳින්න ලෝහ පරමාණුයි සචලතා ඉලෙක්ට්‍රෝනයි අඳින්න. සචලය අඳින්න. හරිද ළමයි? හරි. ඔයගොල්ලෝ අඳින කොටක් ගාලා මේ ධන එකාකාර රවුගූර්ත 6ක් විතර ගන්න, ඉලෙක්ට්‍රෝන 6ක් විතර දාගන්න. හරි. ඒ අතරමැදයට ඊට පස්සේ ඒ ධන ආරෝපිත න්‍යෂ්ටි සහ මේ ඉලෙක්ට්‍රෝන අතර කඩේරි දක්වන්නේ. ඒවා තමයි අපි ලෝහක බන්ධන කියලා දක්වන්නේ. රතු පාටින් වගේ ඇඳ ගන්න ලෝහක බන්ධන ටික කඩේරි දාන්න හැම ධන කැටයනයකින්ම ඉලෙක්ට්‍රෝනයක් වෙත එහෙම දාගන්න. එතකොට ඔයගොල්ලන්ට ලෝහක බන්ධන ලැබෙයි. ඔය සමස්ත ආකෘතිය කියන්නේ සචලතා ඉලෙක්ට්‍රෝන ජලාශ ආකෘතිය කියලා අපි කියන සමස්තයට. හරි. සචලතා ඉලෙක්ට්‍රෝන ජලාශය කියලා කියන හේතුව අපිට මේක බැලුවම පිටින් පේන්නේ නිකන් ඉලෙක්ට්‍රෝන ජලාශයක ගිලිච්ච කැටයන සමූහයක් වශයෙන් තමයි පේන්නේ. හරි ඉලෙක්ට්‍රෝන ජලාශයක් වශයෙන් පේන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කරගෙන තියෙන්නේ. ඒ නිසා වලාකුළක් ලෙස ඉලෙක්ට්‍රෝන ගොඩාක් ලොකු ඝනත්වයකින් තියෙන. එහා මෙහා නිතරම කම්පණය වෙන ඉලෙක්ට්‍රෝන නිශ්චල වෙන්නේ නැහැ ළමයි. ඒ නිසා ඒක තේරුම් ගන්න ඕනේ මේ ඉලෙක්ට්‍රෝන නිතරම එහා මෙහා කම්පණය මේ ගමන් කර තියෙන. ඒ නිසා සචලතා ජලාශයක් කියලා අපි කීකට කියනවා. නිතරම මෙහෙට මෙහෙට මේ ගමන් කරනවා. ඒ අතරතුරේ කැටයන ඉන්නව මැද. ඒතර ඒ ගමන් කරත් එයාගේ විද්‍යුත් ආකර්ෂණයක් තියෙන එක මතක තියාගන්න. ගමන් කරත් ඒ ධන සහ ඍණ අතර විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙනවා. ඒක තමයි ලෝහ කැටය මේ ලෝහක බන්ධනයක අපි කියන්නේ. ඒතර ඕක ප්‍රබල බන්ධනයක්. ඒ හින්දා ලෝහ විවිධ අපිට එයාට ආවේනික ගුණ පෙන්වනවා. ප්‍රධානම ගුණ තමයි ලෝහ කියන්නේ මේ විදුලිය සංනයනය කරන එකනේ. ඒ විදුලිය සංනයනය කරන හැකියාව නැත්නම් ඒ ආකෘතිය හැම තියෙන්නේ මේ සචලතා ඉලෙක්ට්‍රෝන තියෙන නිසායි. ඒක මතක තියාගන්න. හරි විදුලිය සංනයනය කරන්න පුළුවන් වෙන්නේ සචල ඉලෙක්ට්‍රෝන නිසා. එහෙනම් මේ සචලතා ඉලෙක්ට්‍රෝන ජලාශය කතාව අවශ්‍යයි. ඊළඟට ලෝහ බන්ධන ගොඩක් ශක්තිමත්නේ. ඒක අපිට පේනවා ඔය රත් කරන්න හැම ගියන් පස්සේ. අපි යාව රත් කරලා ද්‍රව කරන ගත්තොත් ඒක ටිකක් අමාරු වැඩක්. සාමාන්‍යයෙන් ඔය ඉටි පන්දමක තියෙන ඉටි කෑල්ලක් නම් නිකම්ම රත් කරාම ද්‍රව වෙනවනේ. අපි ගත්තොත් එහෙම නිකන් මේ යකඩ කෑල්ලක් අරන් එහෙම රත් කරොත් එහෙම ඉටි පන්දම ගාලා එහෙම පුළුවන් බෑ. ඒකට හේතුව ඒක අධික තාපයක් ඕනේ ලොකු ශක්තියක් ඕනේ. ඇයි ඉතින් ද්‍රව වෙන්නේ නැත්තේ? ද්‍රව වෙන්නේ නැත්තේ ඔය ලෝහක බන්ධන ආකෘතිය ගොඩක්ම තදින් බැඳලා දින්නේ. පරමාණු ලේසියෙන් හෙලවෙන්නේවත් නැහැ. ඉතින් ඒ හින්දා ඔයගලන්ට එයාව ද්‍රව කරන්න ලොකු උෂ්ණත්වයක් ඕනේ සෙල්සියස් සාමාන්‍යයෙන් 3000කට ආසන 1570 ඕනේ. එහෙම තමයි තියෙන්නේ. හරිද? ඉතින් ඒ හින්දා ඔන්න ඔය වගේ කරුණු තමයි තියෙනවා. ඉතින් මේ එතකොට ලෝහවල තවත් ලක්ෂණ තමයි මේ ගොඩක් ශක්තිමත්නේ. කපන්න ගියත්, කොටන්න ගියත්, තලන්න ගියත් ගොඩක් ශක්තිය ඕනේ. සාමාන්‍ය සහසමුජය වගේ නෙවෙයි. ඒ නිසා ඒකෙත් උදාහරණ මේකේ ප්‍රබල බන්ධනයක් තියෙන බව. ඉතින් ඔන්න ඔය කරුණු වලින් අනාවරණය වෙනවා ලෝහක බන්ධනය ගොඩක් ශක්තිමත් බව. හරි ඒ හේතුව නිසා අපිට මේ බන්ධනය විද්‍යුත් ස්වභාවයක් ගත්තාම මේක ප්‍රබලතාවය වැඩි කියලා කියන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න සහසමුජ බන්ධන වලට වඩා මේ විද්‍යුත් ආකර්ෂණ නැත්නම් මේ අයනික ආකාරයෙන් තියෙන බන්ධන වල ශක්තිය වැඩි. ඒ නිසා මෙතනත් ප්‍රබල ලෝහක බන්ධනයක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. මේ ධන සහ ඍණ ආශ්‍රිතව. ඒක තමයි අපි තේරුම් ගන්න. හරි. අපි මේක ඇඳලා ඊට පස්සේ අපි බලමු දැන් මේ තව දෙයක් ඕනට කියන්න මේ ලෝහක බන්ධනයක ශක්තිය ළමයි. රදාපවතින සාධක දෙකක් තියෙනවා. අපි අන්න ඒක සාකච්ඡා කරලා බලමු. හරි. පොඩි ලියන්න. නැත්නම් අනුමාත්‍රිකාව වගේ කරුණක් වගේ ලියන්න මේ අනුමාත්‍රික ලියන්න. ලෝහක බන්ධනයක ප්‍රබලතාව සඳහා බලපාන සාධක. ලෝහක බන්ධනයක ප්‍රබලතාව සඳහා බලපාන සාධක.
හරිද? කියන්නේ විවිධ ලෝහ සැලකු විට ඒවායේ ද්‍රවාංක තාපාංක ශක්තිමත් බව දෘಢතාවය සැලකූ විට ලෝහක බන්ධන ප්‍රබලතාව එකිනෙකින් වෙනස් වන බව පැහැදිලි වේ. ලෝහක බන්ධන ප්‍රබලතාව එකිනෙකින් වෙනස් වන බව පැහැදිලි වේ. මේ සඳහා බලපාන සාධක මේ සඳහා හේතු වන්නේ පළවෙනි එක ලෝහ කැටයනේ අරය දෙවෙනි එක ලෝහ කැටයනේ ආරෝපණය පළවෙනි එක ලෝහ කැටයනේ අරය දෙවෙනි එක ලෝහ කැටයනේ ආරෝපණය යන සාධක දෙකයි. හරි ඊට පස්සේ ඉරුණන ලියන්න. ලෝහ කැටයනයක් මගින් වැඩිපුර සංයුජිත ඉලෙක්ට්‍රෝන දරා සිටින විට ඒවා ඉවත් කිරීමෙන් ආරෝපණයෙන් වැඩි කැටයනයක් ලැබේ. එවිට ලෝහක බන්ධන ප්‍රබලතාවය වැඩි වේ. තවද ලෝහ කැටයනේ අරය කුඩා වන විට එහි ආරෝපණ ඝනත්වය ඉහළ යාම නිසා වැඩි වීම නිසාද
ලෝහක බන්ධන ප්‍රබලතාව වැඩි වේ. ලෝහක බන්ධන ප්‍රබලතාව වැඩි වේ. හරිද? ලෝහක බන්ධන ප්‍රබලතාව වැඩි වේ. හරි ඔය විදිහට මේ ලෝහක බන්ධන ප්‍රබලතාවයේ මේ වැඩි වෙන්න හේතු සාධක දෙකක් තියෙනවා. එකක් තමයි අරය කුඩා වෙන්න ඕනේ, අනිත් එක තමයි ආරෝපණය වැඩි වෙන්න ඕනේ. කියන්නේ කැටායනය ප්‍රබල කැටායනයක් වෙන්න ඕනේ. කැටායනයේ මේ ධනාරෝපණය වැඩි වෙලා ආරෝපණය කුඩා වුණොත් මේ අරය කුඩා වුණොත් ළමයි. කුඩා අරයක වැඩි ආරෝපණයක් වෙනවා කියන්නේ එයාගේ ආරෝපණ ඝනත්වය වැඩි. එහෙම වුණාම එයා හොඳ ප්‍රබල ලෝහක බන්ධනයක් හදනවා. අපි මෙතන ප්‍රබල ලෝහක බන්ධනයක් කියලා අදහස් කරන ළමයි මේ ධන සහ ඍණ අතර තියෙන විද්‍යුත් ක්ෂේත්‍රයේ ප්‍රබලතාව වැඩි වෙන්න ඕනේ. ධන සහ ඍණ අතර තියෙන ක්ෂේත්‍රය ප්‍රබල වෙන්න ඕනේ. ඒකට වැඩි ඉලෙක්ට්‍රෝන ගණනක් තියෙන්න ඕනේ. අනික තමයි වැඩි ධනාරෝපණයක් තියෙන අඩු පරිමාවක. එහෙම වුණාන් පස්සේ ආරෝපණ ඝනත්වය වැඩි. ඔය කරුණු තියෙනවා නම් අපිට පුළුවන් මේ ලෝහක බන්ධනය ප්‍රබලයි කියලා කියන්න. හරිද? අපි බලමු උදාහරණයකට කියන සෝඩියම්, මැග්නීසියම් හා ඇලුමිනියම් සලකමු. සෝඩියම්, මැග්නීසියම් හා ඇලුමිනියම් සලකමු. හරිද? සෝඩියම්, මැග්නීසියම් හා ඇලුමිනියම් සලකමු. එතකොට මේ සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම් තියෙන අපි ලක්ෂණ කතා කරොත් එimhe සෝඩියම් වල සංයුත කවචය 1 ඉලෙක්ට්‍රෝනයක් තියෙන්නේ. මැග්නීසියම් වල සංයුත කවචය ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඇලුමිනියම් වල ඉලෙක්ට්‍රෝන තුනක් තියෙනවා. ඔය විදිහට මේ තියෙන මේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. මේ වැඩි වෙනවා. හරි? එහෙම වුණාම තමයි අයනික බන්ධනය ප්‍රබල වෙන්නේ. හරිද? බලමු පොඩ උදාහරණයක්. මෙන්න මේක මේ තියෙන්නේ ඕගොල්ලෝ මම අර කලින් පෙන්නපු මේ අයන මේ ලෝහක බන්ධතාව තියෙන්නේ. ධන සහ ඍණ අතර තියෙන කලින් පෙන්නපු මේ රූපය මේ ගත රූපය තව තියෙනවා. පේනවනේ ලෝහක බන්ධනයක් කියන්නේ ඕක. හරිද? ඔය ලෝහක බන්ධනය තියෙන අපිට පුළුවන් තවත් එහාට දකින්න. හරි බලමුකෝ. මේකෙන් අයින් වෙලා හරිද? දැන් ඕනනම් මම ගන්නවා සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්. මම ඔයගොල්ලෝ කියලා දෙනවා සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම් කොහොමද මේ ලෝහක බන්ධනයේ ප්‍රබලතාව වෙනස් වෙන්නේ කියලා. මේ බලන්නකෝ. දැන් මේ සෝඩියම් කියන පරමාණුව තරමක් විශාලයි. හරි එයා හදනවා ඉලෙක්ට්‍රෝන එකක් පිට කළ සෝඩියම් ප්ලස් අයනයක්. හරි ඊට පස්සේ තව මම සෝඩියම් ගත්තොත් එයත් එහෙම තමයි. එයා ඉලෙක්ට්‍රෝන එකක් පිට කරලා මේ ඔහොම හදන ඔය විදිහට. එතකොට මේ සෝඩියම් ප්ලස් කියන එක්කිනාගේ ප්‍රමාණය ලොකුයි. හරි නිදහස් කරන එක ඉලෙක්ට්‍රෝන. ඒ නිසා මේ අවකාශයේ ඉලෙක්ට්‍රෝන ඔච්චරයි තියෙන්න පුළුවන්. 4යි. ඒතර ඔක තමයි සෝඩියම්ගේ ලෝහක බන්ධනයේ හැටි. හරිද? ඔය වගේම මැග්නීසියම් 2+ ගැන හිතුවොත් එහෙම. මැග්නීසියම් වල අපි දන්නවා මේ එයාගේ අවසාන කවචය 1s2 2s2 2p6 3s2 කියලා ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඒ නිසා මැග්නීසියම්ට පුළුවන් ධන දෙක අයනයක් හදන්න. Mg2+. හරි එතකොට Mg2+ අයනය අනිද්‍රම ඒක කුඩායි ටිකක්. තරමක් ප්‍රමාණයෙන් අඩුයි. ඒ හින්දා ඔන්න මැග්නීසියම්+ කුඩායි. එතකොට
ඒ මැග්නීසියම් 2+ ඉන්න ප්‍රමාණයත් අඩු වෙනවා. ඔය කුඩා ප්‍රදේශයක මැග්නීසියම් 2+ ඉන්නේ. හරි. ඔය විදිහට තමයි තියෙන්නේ. ඔන්න මැග්නීසියම් 2+ ලා ඔය විදිහට ගෝලාකාරව අඳිනවා. දැන් ඒතර ඉලෙක්ට්‍රෝන දෙක. මෙයා ඉලෙක්ට්‍රෝන දෙක නිදහස් කරනවා. ඔන්න යාගේ දෙක. මෙයක් දෙකක් නිදහස් කරනවානේ. ඔන්න යාගේ දෙක. මෙයක් දෙකක් ඔන්න යාගේ දෙක. මේ විදිහට ඉලෙක්ට්‍රෝන ගත්තාම ගොඩක්. හරිද? ඉලෙක්ට්‍රෝන මෙයා වගේ දෙගුණයක් ආරෝපණය දෙගුණයක් විශාල අරයත් කුඩායි. ඒ නිසා මැග්නීසියම් කියන එක්කිනගේ ලෝහක වන්දනය ඊට වඩා ප්‍රබල වෙනවලු ළමයි. ඇලුමිනියම් ගත්තොත් ඇලුමිනියම් හදනවා අවසාන කවචය ළමයි යාගේ ඉලෙක්ට්‍රෝන තියෙනවා 1s2 2s2 2p6 වලින් පස්සේ 3s2 සහ 3p1 කියලා තුනක් තියෙනවා. ඒ නිසා ඇලුමිනියම්ට මේ තුනම සංයුක්ත කවච ඉලෙක්ට්‍රෝන අර්ධෝපිට කරලා අවකාශයට මේ ඉවත් කරලා ඇලුමිනියම් 3+ අයනයක් හදන්න පුළුවන්. ඇලුමිනියම් 3+. හරි කුඩා අයනයක්. ඒතර ඇලුමිනියම් 3+ කුඩා වුණාට ආරෝපණය ධන 3ක්. හරි ඒ නිසා ඇලුමිනියම් 3+ ගේ විශේෂ ලක්ෂණය තමයි ආරෝපණය ගොඩක් කුඩයි. මේ අරය ගොඩක් කුඩයි ආරෝපණය විශාලයි. ඒ හින්දා මොකද වෙන්නේ? මෙයාගේ ලෝහක වන්දනය විශාල වෙනවා. ඒක අපි දකිනවා දැන් ඉලෙක්ට්‍රෝන. දැන් මේ බලන්නකෝ ඉලෙක්ට්‍රෝන නේද? මෙයා ඉලෙක්ට්‍රෝන 3යි. මේ ඇලුමිනියම් 3යි 1 2 3යි. මෙයත් 3යි. 1 2යි. එයාගේ 3යි. මෙයාගේ 3යි 1 2යි 3යි. මෙයාගේ තියෙනවා 3ක්. ඔය විදිහට ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩිම තියෙන ඇලුමිනියම්. ඒ නිසා ඒ අතර තියෙන ලෝහක බන්ධන ප්‍රමාණය වැඩි. ඒ හින්දා මේවා ප්‍රබල ලෝහක බන්ධන වෙනවා. හරි? ඒක තේරුම් ගන්න. හරි? අපි මේ තුන වලින් අඳන් ඉමුකෝ. මේ සෝඩියම්, මේ මැග්නීසියම්, මේ ඇලුමිනියම්. මේ තුන ඇඳලා ඊතලයක් ඉස්සරහට දාන්නකෝ. ඊට යටින් මම නෝට් එක ලියතන එතකොට. හරි පොඩ්ඩක් තියුණු කියන්නේ ඉච්චර ගොඩක් නෑ. අඳින්නකෝ ළමයි ඔක.
හරිද? ඊට පස්සේ අපි ඔක යටින් ලියමු. හරි දැන් මේ අපි ඔය ඇඳගත් රූපය යටින් ලියමු. ඇඳගත්තනේ හරිනේ ගොම්නේ. හරි. එහෙනම් අපි යටින් ලියමු. ඊතලයක් දාලා ලියන්න. ලෝහ කැටයනවල අරය කුඩා වන අතර ආරෝපණය වැඩි වේ. එම නිසා ලෝහක බන්ධන ප්‍රබලතාවය වැඩිවීම සිදුවේ. එම නිසා ඇලුමිනියම් ලෝහය ශක්තියෙන් වැඩි ඉහළ ද්‍රවාංක තාපාංක හිමි ලෝහයකි. තවද සෝඩියම් වල වැඩි අයනිකාරයත් අඩු ආරෝපණයත් හේතුවෙන් සෝඩියම් වල වැඩි අයනිකාරයත් අඩු ආරෝපණයත් හේතුවෙන් ඒ ලෝහක බන්ධනය දුර්වල වන අතර පහළ ද්‍රවාංක හා තාපාංක සහිත මෙන්ම දෘಢතාවයෙන් අඩු ලෝහයක් වීමට එය බලපායි. හරිද? ලෝහයක් වීමට බලපායි. හරි. ඒතකොට සෝඩියම්ගේ සාමාන්‍ය අපිට දෙන සෝඩියම් මේ මෘදු ලෝහයක් පිහියෙන් කපන්න පුළුවන් ළමයි. මැග්නීසියම් මෙහෙම බෑග අමාරුයි. හරි. මැග්නීසියම් පටික බෙලි කපන්න පුළුවන් අපිට
වෙන උපකරණ වලින් ඇලුමිනියම් ගත්තම ඊට වඩා ශක්තිමත්. ඒ නිසා එන්න ශක්තිය වැඩි වෙනවා එකම ප්‍රමාණය අපි ලෝහ කැබලි ගත්තොත් එහෙම. ඒ අනුව අපි දන්න සෝඩියම් ලෝහය ගොඩක් දුර්වල වෙන හේතුව එයාගේ ලෝහක බන්ධනය දුර්වල වෙනවා අපිට මෙතනදී. ඒ හින්දා එයා දුර්වල ලෝහ ගුණ පෙන්වන්නේ අනිත්කට සාපේක්ෂව ලෝහක බන්ධනය දුර්වල නිසා. හරිද? ඔක්සිහාර ගණන් නම් ඒව ප්‍රබලයි. ඒව ඉලෙක්ට්‍රෝන පිටකිරීම හරි. නමුත් මේ බන්ධනය ලෝහක බන්ධනයක් වශයෙන් ගත්තාම දුර්වලයි. ඒක තමයි අපිට කියන්න තියෙන ළමයි මේ ලෝහක බන්ධන ගැන. හරි. තව දෙයක් කිව්වොත් දැන් ඕගොල්ලෝ දන්න ලෝහ තියෙනවානේ. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම් ඒ වගේ වනේ. ඊට අමතරව ඔය D ගුණුවේ ලෝහ තියෙන්නේ. යකඩ නේද? කොපර්, නිකල්, ක්‍රෝමියම්, මැංගනීස් ඔය වගේ මේ ලෝහ. අන්න ඒ ලෝහ මේ කියපු සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම් වලට වඩා ගොඩාක් ශක්තිමත්. ගොඩක් ප්‍රබලතාවයෙන් වැඩිව. ඊට හේතු වෙන්නේ ළමයි ඒ ලෝහක බන්ධනය ගොඩක් ප්‍රබලයි. ඒකට බලපාන්නේ ඒ ලෝහ කැටයන. සෝඩියම්, මැග්නීසියම් ඒ වගේ අපි ගත්තාම යකඩ ඒව ගත්තාම ඒවා සාපේක්ෂව කුඩා අරයක් තියෙනවා. අර ඒකොල්ලන්ගේ අවසාන කවචයේ විශාල ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය තියෙනවා. සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන ගාන ගොඩක් තියෙනවා. ඒ හින්දා ඒවලට ශක්තිමත් ලෝහක බන්ධන හදන්න හැකි වෙලා තියෙනවා. ඒක තමයි ඒකට හේතුව. ඕකොල්ලෝ නිකන් අරන් බලමු යකඩ කියන එක කියන Fe කියන එක කියන Fe කියන එක කියනගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තොත් අපි බලමු කොට Fe එක. Fe කියන එක කියනගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය උඩ ගත්තොත් එයා 20 ළමයි 6 නේ තියෙන්නේ. නේද? හරි නේද? 20 ඔව් 26 නේ. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කොහොමද? 1s2 2s2 2p6 3s2 3p6 ඔන්න සංයුක්ත කවචය 3p6 ඊට පස්සේ මෙයාගේ 4s2 3d6 ඔය විදිහට ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා ළමයි මේ යකඩ වලට අවසාන ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා 4s2 සහ 3d6 ඔය 6 3d ඔව් 8ක් තියෙනවා 3d6 ඔය 8 සංයුක්ත කවචය තියෙන්නේ අවසාන ඉලෙක්ට්‍රෝන. ඒ හින්දා මේවා ලෝහක බන්ධනයට දායක කරන්න පුළුවන්. ඒ නිසා D ගුණුවේ ලෝහවල අපි මේ දකින්න යකඩ වගේ ලෝහවල එතන D ගුණුවේ ලෝහවල වැඩි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් සංයුක්ත කවචයෙන් ලබා දෙනවා ලෝහක බන්ධනය සඳහා. ඒ හින්දා මේවා සාපේක්ෂව කුඩාරයක් ගන්නවා. ඒ හේතු දෙකම හින්දා මේ යකඩ වගේ වේ ලෝහක බන්ධන ශක්තිය ගොඩාක් වැඩි. ඒ හින්දා අපි ඒවා විවිධ නිර්මාණ වලට ගන්නවා කැඩෙන්නේ බිඳෙන්නේ නැතුව. නේද ළමයි? කල්පනා කරලා බලන්න යකඩ ගැන ගොඩක් ශක්තිමත්. මේ ගොඩක් ශක්තිමත් බවට හේතුව මේ විදිහට ලෝහක බන්ධන තමයි. ඉතින් අපි ඔය බිල්ඩින් නම්මන හදනකොට ඔය යකඩ දානවනේ. ඒ යකඩ මිශ්‍ර කරලා එහෙම දාන්න හේතුව ඒ විදිහේ ශක්තිමත් බව. ඉතින් ඒක අපි මෙතන ඒක මතක තියාගන්න ඉදානේ ලෝහක බන්ධන වල ශක්තිය පදනම් කරගෙන කියලා. ඒක තමයි කියන්නේ. හරිද ළමයි? අපි ඒක ප්‍රශ්නයක් වශයෙන් ලියමු. ලියන්න. හතරවන ආවර්තයේ ප්‍රශ්නයක් ලියන්නේ. හතරවන ආවර්තයේ පොටෑසියම් හා යකඩ යන ලෝහ අතරින් ප්‍රබලම ලෝහක බන්ධනයේ හිමි ලෝහය කුමක්ද? ප්‍රබලම ලෝහක බන්ධනයේ හිමි ලෝහය කුමක්ද? හේතු දක්වන්න. හරි ප්‍රබලම ලෝහක බන්ධනයේ හිමි ලෝහය කුමක්ද? හේතු දක්වන්න. හරි ඒක Fe වල ඕනනම් පරමාණු ක්‍රමාංක කිව්වොත් එimhe Fe 26 පොටෑසියම් වල 19 හරි පරමාණු ක්‍රමාංක හරි එහෙම තමයි තියෙන්නේ. අවශ්‍ය නම් බලන්න කොහොමද ඉන්නේ කියලා ඒ අනුත් ඔලියන්න පුළුවන්. හරි. එහෙනම් ඒක දෙදෙදි කරගන්න ළමයි. පොටෑසියම් සහ සෝඩියම්ගේ පොටෑසියම් සහ යකඩ වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස අරගෙන ඊට පස්සේ ඒවා ආරයන් සංසන්දනය කරලා ඔයගොල්ලෝ බලන්න. ආරය කොහොමද වැඩිනේ මේ පොටෑසියම් වල. ඒ හින්දා ඒකට වඩා ආරය අඩුයි මේ යකඩ වල. ඒක මත තියාගන්න. හරිද? ඒක ඕනනම් ගන්න. ඉතින් ඒ වරුව පහදන්න මොකද්ද ලෝහක බන්ධන ශක්තිය වැඩි වෙන කියන එක. හරි එච්චරයි. එතකොට අපි ඔන්න දැන් කතා කරලා ළමයි සියලුම ද්විතීක බන්ධන. හරි. ද්විතීක බන්ධන සියල්ලම කතා කරා. ඔයගොල්ලෝ මතක් කරගන්න සහ සමුජ බන්ධන, දායක බන්ධන, අයනික බන්ධන සහ ලෝහක බන්ධන ඔය තමයි තියෙන්නේ ද්විතීක බන්ධන වලට. මම ඊට පස්සේ ඊළඟ කොටස යනවා ප්‍රධාන මාතෘකාවක් වෙත යනවා. ලියන්න ද්විතීක අන්තර්ක්‍රියා.
ප්‍රධාන මාතෘකාව ද්විතීක අන්තර්ක්‍රියා. හරි ද්විතීක අන්තර්ක්‍රියා. හරිද? ද්විතීක අන්තර්ක්‍රියා කියලා කියන අපි මෙතන කතා නොකරපු අන්තර් අණුක බල. නැත්නම් අපි කියන්නේ සාමාන්‍යයෙන් ওই ද්විතීක බන්ධනයක් කියලා කතා කරන්නේ අණු අතර තියෙන ආකර්ෂණ බලවලට. හරි ප්‍රාථමික කියලා කිව්වේ අණුවක් තුල තියෙන ඒවාට තුල. අණුව හැදලා තියෙන විදිය. නමුත් දැන් මෙතන කතා කරන්නේ අණු තියෙන විදියෙන් ජලය කියන පද්ධතිය සැලකුවාම ජල අණු අතර හයිඩ්‍රජන් බන්ධන තියෙන කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවා. ඒතර හයිඩ්‍රජන් බන්ධනය කියන්නේ ද්විතීක බන්ධනයක්. අපි යන්නේ ඒ වගේ තවත් බන්ධන තියෙනවා ඔක්කොම ආකාර පහක්. අපි යන්නේ ඒ ආකාර සලකලා බලන්න තමයි හදන්නේ. හරිද? ඒවා තමයි ද්විතීක අන්තර්ක්‍රියා කියලා කියන්නේ. නැත්නම් ද්විතීක බන්ධන කියලා අපි කියනවා. ඒවා තමයි අපි සාකච්ඡා කරන්නේ. හරිද ළමයි? එහෙනම් අපි පොඩ්ඩක් සටහන් කරමු ලියන්න. හරි. මාතෘකාව අපි ද්විතීක බන්ධන ඒ අපි ලියන්න. සංයෝග අණු වල ප්‍රාථමික බන්ධන වලට අමතරව සංයෝග අණු අතර ද්විතීක බන්ධන ඇති වේ. හරි ද්විතීක බන්ධන ඇති වේ. ද්විතීක බන්ධන සෑදෙන ආකාරය අනුව ඒවා ප්‍රධාන කොටස් කිහිපයකට වෙන් කළ හැක. එනම් හරි පළවෙනි එක අයන ද්විද්‍රව අන්තර්ක්‍රියා. හරිද? අයන ද්විද්‍රව අන්තර්ක්‍රියා. දෙවෙනි එක අයන ප්‍රේරිත ද්විද්‍රව අන්තර්ක්‍රියා. ප්‍රේරිත ද්විද්‍රව අන්තර්ක්‍රියා. තුන්වෙනි එක